समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं राजस् सुनन्तु सर्वमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दानं च पेयवज्जं च अर्थचर्या च याइथ समानत्तता च धम्मेषु तत्थ तत्थ यथार्हं සද්ධාවන්ත පින්තුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ රත්නපුර ගොඩිගමුවේ පදිංචි නම්රා දයාරත්න මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් පින්කමේ මූලික අරමුණ හැටියට දක්වලා තියෙන්නේ මීට වසර 3කට ඉහතදී මිය පරලෝ යාමට යෙදුණු එංගලන්තයේ පදිංචිව සිටි සුමනා සෙලර්ස් මහත්මිය සහ එතුමියගේ ස්වාමි පුරුෂයාණන් වන එඩ්වර්ඩ් සෙලර්ස් මහත්මයා ප්‍රමුඛ මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා ඒ වගේම HK මාටින් සීනියර් පියාණන් NW පොඩිමණිකේ මෑණියන් ඒ වගේම ලෙස්ලි දයාරත්න මහත්මයා ඇතුළු මේ පරම්පරාවේ මේ පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමටත් අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලා රණවිරු මේ පරලෝකීය රණවිරුවන් ඇතුළු සියලු දෙනා සිහිපත් කරලා කෘතවේදීව පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන අද දවසේ මේ පින්කමෙහි දායකත්වයෙන් දරනවා. මේ හැම එකක්ම වටිනා අරමුණු ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු සෑම දෙනාට ධර්ම අවබෝධය ලැබේවා කියන මේ අරමුණක් පෙරදරි කරගෙන සියලු දෙනාම එකතු වෙලා තමන් පමණක් ධර්ම වසන්නට නෙවෙයි ලංකාවේ විදේශ රටවල ධර්ම කැමති බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාව සලස්වා දෙමින් අද සියස රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ ධර්ම දේශනාව සිදු කරන්නට මේ පිළිතුරු කටයුතු සම්පාදනය කරගන්නවා. ඒ නිසා හැම දිනම දැන් සූදානම් වෙන්නේ සදහතින් යුක්තව බුදුරජාණන් වහන්සේ විසින් අපේ ජීවිත මෙලොව පරලොව වශයෙන් අර්ථ සම්පන්න කරගන්නට දේශනා කළ දහම් කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්න. අද පිළිතුරට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේහි සඳහන් වෙන වටිනා ගාථා ධර්මයක්. පිළිතුරු නිතරම අහලා තියෙන දැනගෙන තියෙන පළපුරුදු කාරණයක් තමයි සතර සංග්‍රහ වස්තු කියලා කියන්නේ. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සතර සංග්‍රහ වස්තු පිළිබඳව ප්‍රධාන වශයෙන් දේශනා කරනවා. අපි සමාජයේ ජීවත් වෙනකොට අපෙන් සමාජයට විය යුතු යුතුයකම් කොටස මේ සතර ආකාරයෙන් සිද්ධ කරන්නේ කොහොමද කියලා.
මිනිස්සෙක් හැටියට ජීවත් වෙනකොට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරුදු පුහුණු කරද්දී අපේ අවධානය යොමු වෙන්නට ඕන පැති දෙකක් තියෙනවා. අපි නිතරම දේශනාවලදී පැහැදිලි කරලා දෙනවා. ඒ අංශ දෙක තමයි පැවැත්ම පිළිබඳ ප්‍රතිපදාව සහ නැවැත්ම පිළිබඳ ප්‍රතිපදාව. පැවැත්ම පිළිබඳ ප්‍රතිපදාවයි කියලා කියන්නේ තමන් සහ ලෝකය පවත්වන්නට අප විසින් කළ යුතු යුතුයකම් වගකීම් අත්‍යවශ්‍ය දේවල් සොයලා බලලා සම්පාදනය කිරීම. තමන්ගේ දිවි පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර පාන ගේදොර මිල මුදල් ඖෂධ දැනුගත්කම් මේ හැම එකක්ම අපිට ජීවත් වෙන්නට අවශ්‍යයි. ඒ වගේම අපිට ජීවත් වෙන්නට උදව් කරන මව්පියෝ, ගුරුවරු, ඥාතීන්, හිතවතුන්, තමන්ගේ රට, ජාතිය, ශාසනය, සමස්ත ලෝකය, සබඳහම මේවා මනමින් පවත්වා ගැනීමට අපි කාගෙත් වගකීමක් යුතුයකමක් තියෙනවා. ඒ නිසා තමන් ඇතුළු ලෝකය පවත්වන්නට අපි ඒ අය ජීවත් වෙන පරිසරය අනුව ඒ අය වගකීම් දරන භූමිකාව අනුව තම තමන්ගෙන් වෙන්නට ඕන කාර්යභාරයක් තියෙනවා. භික්ෂුවකින් විය යුතු කාර්යභාරය වෙනයි, ගිහියාගෙන් විය යුතු කාර්යභාරය වෙනයි. ඒ ගිහියා අතරත් මවගෙන්, පියාගෙන්, ස්ත්‍රියගෙන්, පුරුෂයාගෙන්, ස්වාමියාගෙන්, භාර්යාවගෙන්, දරුවාගෙන්, පාලකයාගෙන්, ගොවියාගෙන්, කම්කරුවාගෙන් එක් එක්කෙනාගෙන් මේ සමාජයට වෙන්නට ඕන සේවයේ කාර්යභාරය වෙනස්. ඒ කාර්යභාරය නිවැරදිව හඳුනාගෙන ඒ යහපත ලෝකයේ වෙනුවෙන් කිරීම ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහිදී සිටින අපි කාගෙත් වගකීමක් වෙනවා. කුමක් නිසාද? ඒ සමස්තය පවත්වන්නට අපේ භූමිකාව මත ඉඳගෙන අපි ලබා දෙන දායකත්වය මත තමයි අපේ ජීවිතය සුවපත්ව පවත්වන්න පුළුවන්. එයින් කියන්නේ අපෙන් කෙරෙන්නට ඕන යුතුයකම් වගකීම් ටික නිසි විදිහට නොකෙරුණොත් මවකකින් කෙරෙන්න ඕන ඒ මාතෘ භූමිකාව තුළ වගකීම් හරියට ඉටු නොවුණොත් සමස්ත දරු ප්‍රජාවම අනාථ වූ අසරණ වූ තත්ත්වයකට පත් වෙනවා. එතකොට ඒ තුලින් ඉදිරි පරම්පරාවම අගාධයට යන තැනකට ඇදගැටුණොත් ඉන්නකොට අපට මනුෂ්‍ය ධර්මයන් හෝ සදාචාර ධර්මයන් අපට මහජනයාගෙන් අපේක්ෂා කරන්න පුළුවන්. පියා පීතෘ ධර්මයේ තුල පිළිටලා ඒ වගකීම් ටික හරියට කරන්නේ නැතිනම් පාලකයා පාලන ධර්මයේ තුල පිළිටලා හරියට ඒ වගකීම් ටික ඉටු කරන්නේ නැත්නම් භික්ෂුව ශ්‍රමණ ධර්මයේ තුල පිළිටලා හරියට ඒ වගකීම් ටික ඉටු කරන්නේ නැත්නම් හැම විටම ඒ දෙදරා යන සිද්ධ වෙනවා. සාපකාරික වගකීමක් තියෙනවා. අපි නිවන් දකින්නට කටයුතු කරන අතරතුරේම ලෝකයේ වෙනුවෙන් කළ යුතු දේ සොයා බලලා කිරීම. ඒ අතරතුරේම අපට සිද්ධ වෙනවා ලෝකයේ වෙනුවෙන් කරන දේවල් හැමදාම කරමින් සමස්තයම ඒ වෙනුවෙන් යොමු කරලා කටයුතු කිරීම නොවේ. එසේ කටයුතු කරන අතරතුරේ අපේ පෞද්ගලික විමුක්තිය සඳහා අපි කටයුතු සම්පාදනය කරගන්නවා. ඒකට ආයේ වෙන වෙලාවක් හිටින්නේ නැහැ. මවට මාතෘත්වයෙන් පරිබාහිර වූ වෙලාවක් හොයාගන්න පුළුවන් කමක් නැහැ ගුණධර්ම වඩන්නට. ඒතර මව මේ යන තෙක්ම මවක්. ඒතර බිරිඳ මේ යන තෙක්ම බිරිඳා. සැමියා මේ යන තෙක්ම සැමියෙක්. ගිහියා මේ යන තෙක්ම ගිහි බව තුළම ඉන්නවා නම් ගිහියෙක්. පැවිද්දා මේ යන තුළම ඒ ශ්‍රමණ ධර්මයේ තුළ ඉන්නවා නම් පැවිද්දෙක්. එතකොට තමන්ට ඒ භූමිකාව තුළ ඉඳගෙනම තමයි තමන්ගේ විමුක්තිය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට වෙන්නේ. ඒයින් බැහැර වෙලා ඒයින් අයින් වෙලා වෙනම වෙලාවක් අපිට ගුණධර්ම වඩන්නට යොදා ගන්න පුළුවන් කමක් නැහැ. එවනම් නැවැත්ම පිළිබඳව නැවැත්මයි කියලා කියන්නේ මනසේ පහළ වෙන කෙලෙස් ධර්ම ආවේග හඳුනාගෙන ඒවා ප්‍රහාණය කරමින් මේ සසර ගමන නිමා කරන්නට කටයුතු කිරීම. බෞද්ධ හැටියට, මනුෂ්‍ය හැටියට ඒ සඳහා අපි වෑයම් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ මැනවින් අවබෝධ කළා. එනිසා නිවන් දැකීම සඳහා විමුක්තිය සඳහා නැවැත්ම සඳහා කටයුතු සම්පාදනය කර ගැනීම අත්‍යවශ්‍යයි. නමුත් ඒක අපේ පෞද්ගලික කාර්යයක්. ඒ පෞද්ගලිකයි කියන්නේ මම ඊළඟ භවයේ උපදිනවද නැද්ද කියන එක මට අදාළ කාරණයක්. ඒක ලෝකෙට අදාළ කාරණයක් නෙමෙයි. හැබැයි ලෝකේ පවතින තාක්කල් මම කොයි විදිහට ජීවත් වෙන්නේ කියන එක ඒක මට විතරක් නෙමෙයි ලෝකෙටත් අදාළ කාරණයක්. එයි මගේ ජීවිතේ මට පෞද්ගලිකයි මට ඕන දේ මම කරනවා කියලා අපිට හිතුවක්කාර වෙන්න විදිහක් නැහැ. කුමක් නිසාද? මම ජීවත් වෙන්නේ කාටත් අයිති ලෝකයේ තුල නිසා. එතකොට මම මේ භව ගමන නිමා කරලා විමුක්තිය සාධනය කරගෙන නැවත නොඉපදී ඉන්නවද කියන එක ඒක මට පෞද්ගලිකව තීරණය කරන්නට පුළුවන් කාරණයක්. එතකොට එහෙම තීරණය කරගෙන මම නොඉපදී ඉන්නවා නම්
ලෝකයේ අන් අයට ඒ සම්බන්ධව කිව හැකි කළ හැකි දෙයක් නැහැ. ඒගොල්ලන්ට සිද්ධ වෙන හානියක් නැහැ. නමුත් අපි ලෝකේ ජීවත් වෙන තාක්කල් ඒ අයට යහපතක් කරන්න පුළුවන් ආකාරයෙන් ජීවිතේ පවත්වන්න. ඒ වගේම අපි විමුක්තිය සාධනය කරගත්තට පසුව අපේ ශක්ති ප්‍රමාණය ඒ අපි අවබෝධ කරගත් ධර්මය අපි හඳුනාගත් ධම්මග අන්දන්ට පහදා දීමත් සත්පුරුෂයන්ගේ වගකීමක් වෙන බව බුදුහාමුදුරුවෝ දේශනා. ඒ මොකද ඒ නිසා තමයි මේ සමාජයට ගුණධර්ම දායාද වෙන්නේ. අර කියමනක් තියෙනවානේ අසත්පුරුෂයා අපරාධ කරන නිසා නෙවෙයි ලෝකේ පරිහානියටපත් වෙන්නේ සත්පුරුෂයන් නැත්නම් හොඳ මිනිස්සු හොඳ වැඩ නොකරන නිසායි සමාජයේ පිළිහිමටපත් වෙන්නේ. මොකද අසත්පුරුෂයෝ කවදාත් ඉන්නවා. ඒ මිනිස්සු කරන්නේම අයහපත් දේවල්. ඒවා බුදුරු ලෝකේ පහළ වුණත් තියෙනවා නැතත් තියෙනවා එදත් තියෙනවා අදත් තියෙනවා අනාගතේට පෞකාරය අසත්පුරුෂයේ පාප ධර්මයේ පවත්වගෙන යනවා. නමුත් මේ සියලු පෞකම් ලෝකේ පවතිද්දී සියලු අයහපත ලෝකේ පවතිද්දී ලෝකයේ සුබකට යොමු වෙන්නේ සත්පුරුෂයෝ අවදි වෙලා අන් අයට නිවැරදි දහම පෙන්වා දෙන නිසා. ඉතින් ඒ කාර්යය යම් මොහොතක එන හිටියොත් එදාට අසත්පුරුෂ ධර්මයේම අසත් ධර්මයේම ලෝකේ වැඩ කරනවා. ඒ නිසා අපි කාගෙත් වගකීමක් තියෙනවා පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්නටත් ඕනේ. අපේ විමුක්තිය සඳහා කටයුතු සම්පාදනය කරගන්නත් ඕනේ. ඒ විමුක්තිය සඳහා කටයුතු කරද්දී අපි යම් සද්ධර්මයක් වටහා ගන්නවා නම් ඒ අන් අයට පහදලා දීලා මේ සමාජයේ ගුණනුවණින් පිරිපුන් තැනක් බවට පමුණවන්නට දායක වීමත් අපේ වගකීමක් වෙනවා යුතුයකමක්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බෞද්ධයෙක් වශයෙන් නිවන් දකින්නට කටයුතු කරන අතරතුරේම මේ සමාජයත් එක්කලා ජීවත් වෙනකොට දිනතුන් දන්නවනේ සිගාලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරේ දේශනා කරනවානේ අපේ පැවැත්ම දිසා 6කටම බද්ධ වෙලායි පවතින. හරියට මැද තියෙන කේන්ද්‍රයේ තියෙනලා සදිසාවටම යම් සම්බන්ධතාවයක් ගොඩනැගුවා වගේ ඒ සදිසාවේම සම්බන්ධතාවත් එක්කලා තමයි ඒ මැදට මැදි වෙලා ඉන්නේ අපේ ජීවිතේ පවතින. ඒ සදිසාව කියලා කියන්නේ කවුද? මව්පියෝ, ගුරුවරු, මිත්‍රයෝ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, ඒ වගේම තමන්ට උපකාර කරන දාසදාසින් එහෙම නැත්නම් කම්කරුවන්, අබුදරුවන් මේ සියලු දෙනාත් එක්ක අපේ ජීවිතේ බැඳලා තියෙන ගිහියෙක් හැටියට විශේෂයි. එතකොට ඒ හැම පැත්තක් ගැනම සිතලා බලලා කල්පනා කරලා තමන්ගේ ඒ සදිසාවටම එහෙම නැත්නම් ඒ කොටස් 6ටම වෙනට ඕනේ යුතුයකම් වලකින් දැනවිලිට කරගන්න ඕනේ. ඒ ක්‍රියාව නිවැරදිව කරන ක්‍රමය තමයි මේ සතර සංග්‍රහ වස්තු කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා. ඒ අපට උදව් කරන අයට අපි කොහොමද උදව් කළ යුත්තේ? අපට සහාය වෙන අයට අපි කොහොමද සහාය විය යුත්තේ? අපට ජීවත් වෙන්නට ඉඩ සලස්වා දෙන අයට අපි කොහොමද ජීවත් වෙන්නට කෘතවේදීව ඉඩ සලස්වා දිය යුත්තේ? ඒ ක්‍රම 4කින් අවස්ථා 4ක සුදුසු ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ සංග්‍රහ වස්තු 4 තමයි දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමාන. නමුත් මේවා පිළිබඳව අපේ අවධානය යොමු නොවන එක්තරා අංශයක් තියෙනවා. ඒ තමයි මේ ගාථාවේ අවසාන පදය. අවසාන පදයේ බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? තත්ත යතරණ. මේ සතර සංග්‍රහ වස්තු භාවිතා කළ යුත්තේ කොහොමද? ඒතන සුදුසු පරිදි. අන්න ඒ කොටස අද ගොඩක් දෙනා අමතක කරලා. දන් දෙන්නට ඕන, ප්‍රිය වචනේ භාවිතා කරන්නට ඕන, අර්ථචාරයාවේ යෙදෙන්නට ඕන, සමානාත්මතාවයේ ක්‍රියාත්මක වෙන්නට ඕන. හැබැයි ඒතන සුදුසු විදිහටයි මේක යොදන්න ඕනේ. නුසුදුසු තැන යෙදුවොත් ඒක සංග්‍රහයක් වෙන්නේ නැහැ. ඒක අයෝග්‍ය කාරණයක් වෙනවා. ඒක විකෘතියක් වෙනවා. ඒක විනාශයක් වෙනවා. ඒ නිසා ඒතන සුදුසු ආකාරයෙන් මේ ධර්මතාවයන් භාවිතා කරලා ලොවට යහපතක් කරමින් තමන්ට නිවන් දකින්නට මඟ සලස්වා ගන්නේ කොහොමද කියන කාරණය ගැන පින්තුන්ගේ අවධානය යොමු කරන්නටයි අද ධර්ම දේශනාව සඳහා මේ ගාථා ධර්මයක් මාතෘකා කරගත්තා. එතකොට මෙහි කියන කාරණා 4 මතු පිටින් බැලුවන් පස්සේ අපි කාට ප්‍රකටයි. අපි විතර අහන කාරණා දානය කියන්නේ මොකක්ද? තවන් සන්තක දෙයින් අන් අයට යම් පරිත්‍යාගයක් කරනවා කුමන අදහසින්ද? යහපතක් කරන අදහස. එතකොට එහි මූලික පරමාර්ථය හරියට තේරුම් ගත්තහම තමයි තත්ත යතරහන්. ඒතන සුදුසු පරිදි යොදවන්නට පුළුවන්. ඒ පරමාර්ථය හරියට තේරෙන්නේ නැත්නම් සුදුසු තැනක් යොදවනවා, නුසුදුසු තැනක් යොදවනවා. දැන් දානය කියලා කියන්නේ අපි මතු පිටින් හඳුනා ගන්න හැටියට දානය කියන්නේ මොකක්ද කියලා අහුවොත් දීම. දානය යනු දීමයි.
දානය දීමයි කියලා අර්ථකථනය කරොත් සම්පූර්ණ පටලැවිල්ලක් සිද්ධ වෙනවා. ඇයි? මොකටද දෙන්නේ? ඒ දීමේ අර්ථය හඳුනා ගන්න. එතකොට දෙනවා කියන එක අනුන් නසන්නටත් දෙන්න පුළුවන්. අනුන් වනසන්නටත් දෙන්නට පුළුවන්. අනුන්ගේ පරිහානිය පිණිසත් දේවල් දෙන්නට පුළුවන්. අනුන් විනාශයට ඇද වැටෙන හැටියටත් දේවල් දෙන්න පුළුවන්. කෝපයෙන්ුත් දෙන්නට පුළුවන්. ඒ වගේම තෘෂ්ණාවෙන්ුත් දෙන්නට පුළුවන්. මුලාව නිසා, මෝහය නිසා දෙන්න පුළුවන්. බය නිසා දෙන්න පුළුවන්. මේ විදිහට විවිධ පදනම් තුල දෙන්නට පුළුවන්. ඒක එකක්ම දානය වෙන්නේ නැහැ. හැබැයි දානය වෙන්නේ තමන් සතු දෙයින් අනෙකාට යහපතක් කිරීමේ අදහසෙන් දෙන්නා වූ දේ තමයි දානයේ පරිත්‍යාගය කියලා කියන්නේ. ඒතර මෙතන සමාජයට සංග්‍රහ කරන්නට අපි දන් දිය යුතුයි කියලා කියන්නේ අන්නයට යහපතක් වෙන ආකාරයක තමන් සම්පතක දේවල් පරිත්‍යාග කරන්න පුළුවන්. ධනය හරි, ආහාර පාන හරි, අනුත්තලම් හරි, ගෙවල් දොරවල් හරි, ඉඩ කඩම් හරි, යාන වාහන හරි, කුඹුරු වතු පිටි හරි, එහෙම නැත්නම් තමන්ගේ ශ්‍රමය හරි, දැනුම හරි, රැකියාව හරි, මොනවා හරි තමන් සම්පතක දෙයක්. අන්නගේ යහපත පිණිස යොදවන්නට පුළුවන් නම් අන්න එතන දාන්න. එහෙනම් අපිට විශේෂයෙන් අවධානය යොමු කරන්නට වෙනවා ඒ දන් දීම සිද්ධ කරද්දී මේ දීම කරන්නේ කවර පරමාර්ථයකින්? අන්නේ පරමාර්ථය හඳුනාගත්තාම තමයි තත්ත යතරහං ඒකේතන සුදුසු පරිදි දෙන්නට පුළුවන්. එහෙම නැති වුණොත් ඒම විනාශයට හේතු වෙනවා. දැන් සමහර වෙලාවට ටිකක් මිල මුදල් තියෙන යමක් කමක් කරන්නට පුළුවන් වැඩිහිටියෝ මව්පියෝ දරුවෝ හදනකොට ඒගොල්ලෝ කල්පනා කරන්නේ අපි විඳපු දුක දරුවන්ට ලැබෙන්න ඉඩ තියන්නට හොඳ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ බොහොම සුවයෙන් සතුටින් ජීවත් කරවන්නට ඕනේ කියලා ඉල්ලන්නේ මොනවද? ඉල්ලන දේ අරගෙන. එතකොට මට පරිගණක යන්ත්‍රයක් ඕනේ කියලා ඒක අරගෙන. මට දුරකථනයක් ඕනේ කියලා ඒක අරගෙන. මට බයිසිකලයක් ඕන නම් ඒක අරගෙන. මට කාර් එකක් ඕනේ කියනකොට ඒක අරගෙන. නමුත් මේකෙන් දරුවාට මේ වයසත් එක්කලා සිද්ධ වෙන්නේ හොඳක්ද නරකක්ද? එහෙම විචක්ෂණ උනේ නැතිනම් ඒක දානයක් පරිත්‍යාගයක් නෙවෙයි පිටුතුනි අවිචාරවත් විනාශ මුඛයට යන්නට කරන්නා වූ දෙයක් නෙවෙයි. ඒ නිසා අනේකා ඉල්ලන්නට පුළුවන්. ඉල්ලන නිසානේ දුන්නේ මම. ඒක දානේ නෙවෙයි. ඒක හැබැයි දානේ නෙවෙයි. ඒකත් යම්කිසි දීමනාවක් තියෙනවා. ඒකයි මම මුලින්ම කිව්වේ දානය දීමයි කියලා අර්ථකථනය කිරීම කෙසේවත් යුක්ති සහගත නැහැ. සහේතුක නැහැ. ඒක ප්‍රමාණවත් නැහැ. ඒක අර්ථපූර්ණ නැහැ. අර්ථපූර්ණ වෙන්නේ දානය යන පරිත්‍යාගය යන අනේකාගේ යහපත පිණිස දීමයි. එතකොට එහෙමනම් දරුවා යමක් ඉල්ලපු පමණින් දෙනවද? ඒකෙන් යහපතක් වෙන්නේ කොහොමද? යාචකයා යමක් ඉල්ලපු පමණින් දෙනවද? ඒ දීම යහපතක් සිදු වෙන හැටියට දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් හාමුදුරුවන්ට ඉල්ලපු පමණින්ම දෙනවද? උන්වහන්සේට දීමනාවෙන් යහපතක් වෙන්නේ කොහොමද? දැන් අපි දකිනවානේ සමාජයේ ඒ වගේ වික්ෂුන් වහන්සේලා පවා විනාශ වෙන තැනට ඇතැම් අයගේ මිත්‍රකම්, හිතවත්කම්, පරිත්‍යාගයන් යොමු වෙන ආකාරය. දැන් සමහර වෙලාවට බැලුවෙන් පස්සේ විවිධ දුරාචාරයන්ට යොමු වෙලා පරිහානියටපත් වෙච්ච වික්ෂුන් වහන්සේලාගේ චරිත දිහා බැලුවෙන් පස්සේ ඒවට හේතු වෙලා තියෙන්නේ අනිත් අයගේ මිත්‍රශීලී උපකාරය. පරිත්‍යාගය. සමහරලාට ඒ වයසේම තරුණ කීප දෙනෙක් එකතු වෙලා ඒවත් එක්කලා ඉල්ලන දේ ගෙනත් දීලා කැමැති විදිහට කටයුතු කරන්න සහාය වෙනවා. ඇයිම වෙලා තියෙන්නේ? නෑ ඉතින් හාමුදුරුවෝ ඉල්ලපු නිසානේ මම ගෙනත් දුන්නේ. එහෙම කියලා කියන එක ප්‍රමාණවත් නෑ. ඒතර භික්ෂුන් වහන්සේට උනත් අපි යමක් පරිත්‍යාග කරනකොට උන්වහන්සේගේ ශාසනික සම්ප්‍රදායෙන් පිරිහෙන්නට ඒක හේතුවක් වෙනවද? ඒ වයසේ භික්ෂුන් වහන්සේ නමකට ඒ බඳු පරිත්‍යාගයක් කරන එක යෝග්‍යද අයෝග්‍යද මේ හැම දෙයක් පිළිබඳව කල්පනා කරලා බලන්නට වටිනවා. එහෙම නොවුනොත් ඒ දීවනාව යහපත පිණිස හේතු වෙන්නේ. අපි හිතමු යම් භික්ෂුන් වහන්සේ නමක් කියනවා මට දුම් වැටියක් ගෙනත් දෙන්න. එතකොට මට මත්පැන් ටිකක් ගෙනත් දෙන්න. එතකොට එහෙම ගෙනත් දෙන්න කිව්වොත් දැන් ඉතින් හාමුදුරුවෝ ඉල්ලපු නිසානේ ගෙනත් දුන්නේ. අපිට මෙච්චර උදව් කරන එක එහෙම නොදී හරියන්නේ නැහැ. එතකොට ඒ මට්ටමින් කල්පනා කරනවා නම් ඒක ශාසනයේ අභිවෘද්ධියට හේතු වෙන යහපත පිණිස හේතු වෙන විමුක්තිය පිණිස හේතු වෙන ප්‍රතිපදාවක් හෝ පරිත්‍යාගයක් වෙන්නේ. එතන සිද්ධ වෙන්නේ අකුසල වැඩෙන, දුර්ගුණ වැඩෙන, ශාසනයේ වෙනසෙන ප්‍රතිපත්ති ක්‍රමය විනාශ වෙන විදිහේ අයෝග්‍ය දීමනාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොදිය යුතු දේවල් තියෙනවා.
නොදිය යුතු දේවල් මොනවද? අනේකාගේ විනාශය පිණිස හේතු වෙන දේවල්. මත්ද්‍රව්‍ය, ඒ වගේම අන්නගේ ජීවිත විනාශ වෙන්නට හේතු වෙන දේවල්, වසවිස, මෙබඳු දේවල් අනේකා ඉල්ලුවා කියලා උනත් දීම යෝග්‍ය නැහැ. එතකොට යහපත් දේ හොඳ දේ උනත් දෙනකොට තැන බලලා අවස්ථාව බලලා සුදුසු පරිදි දෙන්නට විචක්ෂණ වෙන්නට ඕන. එහෙම නැවුනොත් එහෙම නොවුනොත් සමබරතාවයේ පවත්වාගෙන යන්නට බැහැ. පසුගිය කාලෙක අපිට එක දවසක් අම්මා කෙනෙක් ආරාධනා කළා දානෙට. ආරාධනාවට යන්නට කලින්ම ඒ අම්මා මට කිව්වා හාමුදුරනේ අපේ දරුවෝ මේ පරිත්‍යාගයට බොහෝම අකමැති. මම දන් දෙනකොට ඒගොල්ලෝ නිතරම මට විරුද්ධ වෙනවා. ඒ නිසා දාන වන්දනා කරනවා කරනකොට ඒ අයට ටිකක් කියා දෙන්න මේ දන් දීමට හරස් වෙන්න එපා. ඒක පාපයක් කියන බව එයාට කියන්නේ. දන් දීමේ වටිනාකම පැහැදිලි කරනවා. දැන් මෙහෙම කිව්වට අපි එකපාරට ඒවා කියන්නේ නැහැ. මොකද එක එකනා එක එක මතවාදවල ඉඳගෙන එහෙම කියනවා. ඒ නිසා දානෙට ගිහිල්ලා මම ටිකක් පරීක්ෂාවෙන් බලා හිටියා. ඒ දරුවන්ගේ ප්‍රතිචාරය කොහොමද කියලා. ඒ දරුවෝ බොහෝම සදහසිතින් දානෙ උපස්ථාන කළා. ඒ සියල්ලක්ම කළා. කරලා ඉවර වෙලා වළඳලා ඉන්නකොට දරුවෙක් මට ඇවිදින් කියනවා අනේ හාමුදුරනේ බුද්ධානුමෝදනා කරනකොට අපේ අම්මට ටිකක් කියා දෙන්න මේ දන් දෙනකොට කොහොමද සමබර වේවා කරන්නේ කියලා. ගෙදර මිනිස්සු ජීවත් වෙන්න ඕන කියලා මතක තියාගෙන දාන දෙන්නේ කොහොමද කියලා අම්මට කියා දෙනවා. දැන් මොකක්ද ඇති වෙලා තියෙන්නේ ගැටලුව? දන් දීම හොඳයි කියලා දන්නවා. හොඳ නිසා දරුවෝ ගැන තකන්න නැතුව, ගෙදර පැවැත්ම ගැන තකන්න නැතුව දන් දෙන්නට ගියොත් වැඩි කලක් ඒ දාණය පවත්වන්නට බැහැ වෙනවා. එතකොට කෙනෙක් තරක කරන්න පුළුවන් මේ මහබෝසතාණන් වහන්සේලා වගේ ජීවිතයක් පරිත්‍යාග කරනවා කියන. ඒ පරිත්‍යාග කරනට කමක් නැහැ සමවර කරගන්න පුළුවන්. එතකොට දැන් වෙස්සන්තර රජු එළියතා දන් දීලා ඊට පස්සේ කෙලින්ම මහජනයා විසින් ප්‍රතික්ෂේප කරාට පස්සේ ආය අඳුරනකට මේ හිටියේ අනේ මගේ අතින් ගරගලා සිද්ධ වුණේ මට සමා වෙන්න මට මේ රජයේ වින්දද එහෙම මොකුත් නැහැ. කෙලින්ම ඒක නම් තීරණය මට දැස කියලා. ඉතින් ඒ මට්ටමට හයිය තියනවා නම් ඒ විදිහට කරාට කමන්නේ. දැන් ඒක අම්ම මොකද්ද කියන්නේ? අනේ හාමුදුරනේ මේ දන් දෙනකොට විතර බාධා කරනවා ඒගොල්ලෝ අකුසල සිද්ධ කරගන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට කියා දෙනවා. ඒතකොට ඒ කියන්නේ දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය දැන් මේ මෑණියන්ට දරා ගන්න බෑ. මෑණියොත් එකකින් කලබලයට කම්පණයටපත් වෙලා. දරුවොත් එකකින් කම්පණයටපත් වෙලා. එහෙම නම් ඒක සමතුලිත බවක් නෑ. Tamanට තියන නොගෙන දුන්නත් කමක් නෑ. ඒක Tamanට දරන්න පුළුවන්. ඒකට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒ මනකට සිතේ ශක්තිය තියෙනවා. ඒ නිසා ඒ බඳු තැනට ඕනෑම ප්‍රමාණයකින් අන්දගේ යහපත පිණිස කැප වෙන්න පුළුවන්. අවශ්‍ය වුණොත් තමන්ගේ ජීවිතේ මත කවන පරිත්‍යාග කරන්න ඒ බඳු සත්පුරුෂයෙක් කලක් යනකොට වැඩෙනවා. හැබැයි එහෙම වැඩෙනවා කියලා කියන්නේ අයථා විදිහට ජීවිතේ විනාශ කරගන්නට පෙළඹෙනවා කියන එක නෙමෙයි. දැන් ඔය පෞද්ගලික කාලයකට ආරංචි වුණා බුදු බව ප්‍රාර්ථනා කරගෙන ජීවිත දානයක් දෙන්නට කියලා සත්වත්වයේ අර කොටියෙක් ඉන්න කූඩුවකට ගන්න. ඒතර ඒ සත්තුන්ට උදේ හවස මස් දෙනවා. ඒ සත්තුන්ට අපේ ජීවිතේ ඕනේ නැහැ. ඒතකොට දැන් මේ බුදුබව ප්‍රාර්ථනා කරගෙන දිවිපළ දුරට තබලා දාන පාරමිතා කරනවා කියලා මොකක්ද මේ කරන්නේ? තන්නේ කරන කාරණේ පටලවා ගන්න. පරිත්‍යාගය කියන්නේ මොකක්ද? ඒක ඥාන සම්ප්‍රයුක්තව ඒ කාර්ය කරන්නේ කොහොමද කියන්නේ? ඒ ඔක්කොම කලපිටින්. ඒකවල ලෝකයට ප්‍රදර්ශනය කරන්න මම බුදුබව ප්‍රාර්ථනා කරගෙන මම ජීවිත දාණය දුන්නා කියන විදිහට එක්තරා අභිමානයක් ඇති කරගෙන අයෝගී ආකාරයට ක්‍රියාත්මක වෙනවා. බෝසත්වරු පරිත්‍යාගයන් කළේ ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් දන් දුන්නේ මස් කන්න ඕන තරම් තියෙන තරකදී අනේ මගේ ජීවිතෙත් ගන්න මට දුක වෙන්න කියලා නෙමෙයි. ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නට පෙළඹුණු හැමතැනම පරීක්ෂා කරලා බලන්න වෙන කිසිම විකල්පයක් නැති තැනකදී තමයි මගේ ජීවිතය අවශ්‍ය වුණත් කමක් නැහැ මම මේ සඳහා ක්‍රියාත්මක වෙනවා කියලා බෝසතාණන් වහන්සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතනයි පරිත්‍යාගය. එතන ජීවිතේ විනාශ වෙන්නට ඕනේ නැහැ. විනාශ වුණත් නොවුණත් තමන්ගේ ජීවිතය ගැන නොතකා නම් ඒ කාර්යය අතහැරුවේ එතනයි දිවි පරලෝක තබා දන්නවා කියලා. ඒ නිසා දන් දීම සුදුසුයි දන් දීම යෝග්‍යයි. නමුත් ඒ කාර්ය කෙරෙන්නට ඕන කොහොමද? තත්ත්ව යථාරහ ඒතන සුදුසු පරිදි හඳුනාගෙනයි ඒ පරිත්‍යාගය කළ යුත්තේ.
ඒ සඳහා මේ පරමාර්ථය නිවැරදිව තේරුම් ගන්නට මොකක්ද පරමාර්ථය? තමන් සම්පතේ අන්නයට යහපතක් කිරීමේ පරමාර්ථය මුල් කොටගෙනයි ඒ පරිත්‍යාගය සිදු වෙන්නේ. ඊළඟ දෙවෙනි කාරණය තමයි පේය වර්ජ්‍යය කියන්නේ ප්‍රිය වචනය. ප්‍රිය වචන කතා කරන්නේ. ප්‍රිය වචනය කියලා කියන්නේ මොකක්ද? කෙනෙකුට ප්‍රිය වෙන දේ තව කෙනෙකුට අප්‍රිය වෙන්නත් පුළුවන්. විතක ප්‍රිය වෙන දේ තවත් විතක ඒතනත්තාටම අප්‍රිය වෙන්නත් පුළුවන්. එනවා ප්‍රිය වචනය කියන එක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. කාරණයෙන් කාරණයට වෙනස් වෙනවා. එහෙනම් අවස්ථාව දැනගෙන පුද්ගලයාගේ මනෝභාවයන් දැනගෙන අපිට කතා කරන්න පුළුවන්. හැබැයි ඒක පරිස්සම් වෙන්න ඊළඟ කාර්යය තමයි එතකොට අර සමාජයේ කියන්නේ මුරුංගත් වෙනවා කියන්නේ ඒ මට්ටමට යන්න බැරි කමක් නැහැ. තමන්ගේ වැඩේ කරගන්න කොහොම හරි යාප්පුවෙන් අනේකාගේ හිත හදලා අනේකා සතුටු කරලා අනේකා නලවලා ප්‍රිය වචන කතා කරලා කොහොම හරි තමන්ට අවශ්‍ය දේ කරගන්න. එතකොට වෙන්නේ අර වචී පරම කියන තත්ත්වෙට වැටෙනවා. මිත්‍ර ප්‍රතිරූපකේනවා මිත්‍ර වගේ පිළි සිටිනවා බොහොම ප්‍රියශීලීව කතා කරලා තමන්ට අවශ්‍ය වැඩේ කරගෙන අයින්. ආයෙත් මොකක් හරි තමන්ට අවශ්‍යතාවයක් නැත්නම් බොහොම ප්‍රියශීලීව කතා කරනවා. ඒක නෙමෙයි මෙතන හඳුන්වන්නේ. මෙතන කියවෙන්නේ ඒ පුද්ගලයාගේ සිත හඳුනාගෙන අවස්ථාව හඳුනාගෙන නොගැටෙන ආකාරයට මනස විනාශ නොවන අරුබුද මතු නොවන ආකාරයට පරිස්සමෙන් ප්‍රියශීලීව කතා කරනවා. දැන් සමහර වෙලාවට පවුල් වල ඇති වෙන යම් යම් ප්‍රශ්න ආරුදවලදී බොහෝ දෙනා ඇවිදින් අපිත් එක්කලා කියනවා හාමුදුරනේ මෙහෙමයි අපේ ගෙදර මේ වගේ ගැටලු. ඒත් එහෙම නම් පස්සේ එක්කෙනෙක්ගේ ප්‍රශ්නේ අහලා අනිත් එක්කෙනාගෙන විස්තර තොරතුරු අහලා මේ විදිහෙන් කටයුතු කරන්න කියලා දෙදෙනාටම බොහෝ කොට පුළුවන් ප්‍රමාණයෙන් උපදෙස් දීලා මඟ සමහර වෙලාවට කාන්තාව ඇවිදින් කියනවා හාමුදුරනේ අපේ මහත්තයා මෙහෙමයි මේ විදිහට ඕම අසත්පුරුෂ ගති බොහොම දඩබ්බර ගති තියෙන කොච්චර කිව්වත් හදන්නට පුළුවන් කෙනෙක් නෙමෙයි. එහෙම කියන අවස්ථා තියෙනවා. ඒතකොට මහත්යත් එක්ක කතා කරලා බැලුවෙන් පස්සේ ඉතින් ඒ තරත්තාගේ එහෙම දඩබ්බර ගති තියෙනවා. හැබැයි කරුණාමෛත්‍රිය ලැබෙනවා නම් හොඳ මඟ පෙන්වීමක් ලැබෙනවා නම් හදන්න පුළුවන් අය ඒ අතර ඉන්නවා. එහෙම අවස්ථාවලදී විවිධට කතා කරලා අපි කියනවා නෝන මහත්මයා මේ ටික තේරුම් ගන්න මහත්යාගේ අනුපාඩු තියෙනවා තමයි. හැබැයි ඒ අනුපාඩු සකස් කරගන්න නම් ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න. ඒ කියන දෙයට ගැටෙන්න යන්න එපා. වැරද්දක් සිද්ධ වෙච්ච පමණින් එකත් එක්ක හැප්පෙන්න යන්න එපා. ටිකක් පරිස්සමෙන් හිත හැදෙන විදිහට කතා කරලා දෙවෙනුව ඒ අනුපාඩු සකස් කරගෙන යන්න. මේව කියනකොටම සමහර කියන්නේ මොකද්ද? අනේ මට බොරු කරලා පුදුනේ. වැරද්ද පෙනිපෙනි මට නොදැක්කා වගේ ඉන්නට බෑ. වැරද්ද දැක මට නිහඬ වෙන්න බෑ. එහෙම තමයි කියන්නේ. ඒ මොකද ඒගොල්ලෝ හිතන්නේ වැරද්ද දැක්ක ගමන් කෑ ගහන්න ඕනේ. වැරද්ද දැක්ක ගමන් බනින්නට ඕනේ. එහෙම කරලා සමාජයක් හදන්නට බෑ. වැරද්ද දැක්කත් නොදැක්කා වගේ ඉන්නට සුදුසු තැන් තියෙනවා. කුමක් සඳහාද? අනේකාගේ ලෝකයේ තමන්ගේ යහපත. වැරද්ද දැකලා කෑකෝ ගහන්න ඕන තැන් තියෙනවා. වැරද්ද දැක්කත් කෑකෝ ගහන්න නැතුව ක්‍රියාශීලීව කතා කළ යුතු තැන් තියෙනවා. එහෙම කතා කරලා ගොඩ ගන්න පුළුවන් තැන් තියෙනවා. මට මතකයි අපේ පන්සල කිට්ටුව දායක නිවසක පොඩි දරුවෙක් පුංචි කාලේ හැමතිස්සෙම පළවිය වල්ලන. ඒතර පළවිය වල්ලන්නේ ඒ සත්තු කෙරේ මරන්න නෙමෙයි. නමුත් ආදරයට හදන්න ඒකෙන් ලබන යම්කිසි ආශාවක්. ඉතින් ඒකට දැන් ඇබ්බැහි වෙලා අම්මලා තාත්තලා කොහොම කිව්වත් නවත්තන්නේ. ඊට පස්සේ ඒ අම්මා පස්සෙන් හාමුදුරුවොත් එක්කලා ලොකු හාමුදුරුවොත් එක්කලා මේ කාරණේ සිහිපත් කළා. සිහිපත් කළාට පස්සේ හාමුදුරුවෝ අර දරුවට එන්න කියලා බොහෝම සුහදශීලීව කතා කළා. දැන් එන්න කිව්වන් පස්සේ අම්මා කියලා දෙනවා අන්න හාමුදුරුවෝ එන්න කිව්වා. ඊට පස්සේ පන්සලට ගියා. ගියාට පස්සේ හාමුදුරුවෝ බොහෝම කරුණාමෛත්‍රියෙන් කියා දුන්නා මෙහෙමයි සත්තුන්ට ආදරය කරන එක හොඳයි. නමුත් අල්ලන්න ගියන් පස්සේ උන්ට ගොඩක් හිංසා වෙනවා. අපි නොහිතන විදිහට මොකද ළඟට එන්න අල්ලගන්න කිව්වයි කියලා පරණියෙක් ළඟට එන්නේ නැහැ. ඒතකොට මොකක් හරි කරලා එක්ක දැලක් දාන්න වෙනවා. නැත්නම් මොකක් හරි විකෘති ක්‍රමයකට තමයි උවල්ලන්න වෙන්නේ. එහෙම කරනකොට අතපය කැඩෙනවා, අතපය කැඩෙනවා. ඒ සතාගේ නිදහස නැති වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා පුතා. මේ විදිහෙන් කටයුතු කරන්න කියලා හාමුදුරුවෝ බොහෝම හිතවත්ව කියලා දෙනවා.
ඊට පස්සේ මේ දරුවා ගෙදර ගිහින් කියලා තිබුණේ මොකද්ද? ආමුදුරෝ හොඳින් කිව්ව නිසා මම ඒක නවත්තනවා. මම හිතාගෙනම ගියේ බැරි වෙලාවක් මට අම්මලා වගේ බැන්නා නම් එහෙම මම හෙට ඉඳලා දිගටම නොනවත්වාම පරිවි අල්ලනවා කියලා මම හිතාගෙන හිටියේ. ආමුදුරෝ හොඳින් කිව්ව නිසා මම නවත්තා. එතකොට දැන් මේක තියෙන්නේ මොකද්ද? වැරද්ද දැක්කපු ගමන්ම ඒකට උපිත වෙලා කෑ ගහලා ගැටිලා එහෙම කරන්න සුදුසු තැන් තියෙනවා. හැබැයි ඒ කවර තැනකද? හොඳින් කියන්න ඕන තැන කොතනද? මුලින්ම එකපාරට කෑ ගහලා හරියන්නේ නැහැ. කරුණා මෛත්‍රිය කියලා බලන්නට ඕන. එහෙම හදන්නට බැරි නම් තමයි කදින් කියන්නේ. එහෙම බැරි නම් තමයි දඬුවම් කරන්නේ. නමුත් අවසානයේ කරන එක මුලින්ම කරන් පස්සේ ඒ දරුවා හකට ගඩන්දරෙක් වෙනවා. හිතුවක්කාරයෙක් වෙනවා. ඒ නිසා ප්‍රිය වචන කතා කරනවා කියන එක වෙනතුනේ උගාවක් වෙනකුගේ ජීවිත වෙනස් කරන්න අපිට භාවිතා කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න නිකන් බොරුවට ඒ අය නලවනවා කියන එක නෙවෙයි, රවට්ටනවා කියන එක නෙවෙයි, යහපත පිණිස ක්‍රියාත්මක වෙන්නට සුදුසු තැන සුදුසු වචන කතා කරන්න. ඒ වගේම කොච්චර ධර්මානුකූල හොඳ දෙයක් වුණත් අනේකා ප්‍රිය නැත්තම් එතනට ඒවා කියන්න ගියොත් අර්බුදයක්මයි ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීලයට සීල කතාව ප්‍රිය කතාවක් නෙමෙයි. ඔහුට ඒක අප්‍රිය කතාවක්. ඇයි තමන් දුස්සීල නිසා සීලය ගැන කතා කරනකොට ඔහු කැමති නැහැ. මසුරාට දානය ගැන කතාව ප්‍රිය කතාවක් නෙමෙයි අප්‍රිය කතාවක්. ඒ නිසා එබඳු මිනිස්සු ඉදිරියේ එබඳු කාරණා ගැන වැඩිපුර කතා කරන්න ගියොත් ඒ අය කුපිත වෙන එක ගැටෙන එකයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොසල් රජුව අසත්පුරුෂ මහා දානයක් දුන්නා. බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලා වැඩම කරවලා එක දවසක 14 කෝටියක් රන්කහවණු වියදම් කරලා අසත්පුරුෂ මහා දානය දුන්නා. දාන වන්දලා ඉවරලා බුදුහාමුදුරුවෝ වචනයක්වත් දේශනා නොකොට නිහඬවම විහාරයට වැටෙනවා. කොසල් රජු කල්පනා කළා වෙනද සාමාන්‍ය දානයක් දුන්නා බුදුහාමුදුරුවෝ දීර්ඝ අනුමෝදනාවක් කරනවා. අද ඒ අනුමෝදනාව නොකළ කියලා ඉක්මනට විහාරයට ගිහිල්ලා සමාව ගත්තා. අපි අතින් වරදක් වුණා නම් සමාව. කුමක් නිසාද වහන්සේ අනුශාසනා නොකර. පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනුමෝදනාව නොකළේ ඔබෙන් වරදක් වෙච්ච නිසා නෙමෙයි. මේ දාණය ගැන බොහෝ දෙනා හිත පහදවා ගත්තා. එක මසුරු අමාත්‍යවරේ මේ ගැන හිත නරක කරගත්තා. මේ අහවල් දෙයකටද 500ක් දෙනකොට කන්න දෙන්න මේ 14 කෝටියක් රන්කහවණු වියදම් කරා. මේක මොන පිස්සු වැඩක්ද කියලා ඔහු හිත නරක කරගත්තා. ඔහුට තව තවත් දාණය ගැන වර්ණනා කරා නම් ඔහුට ඒක දරා ගන්න බැහැ. හදවත පැලිලා මිය යන්නද දෙන්නේ. ඒ කියන්නේ අද කියන්නේ heart attack කියලා. ඔහුට මේ දරා ගන්න බැරි කාරණේ නැවත නැවත වර්ණනා කරලා අනුමෝදන් කරනකොට ඔහුට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතේ පවා විනාශ වෙනවා. ඒකම වළක්වන්නට ඕන නිසායි මම එතන අනුමෝදනාව නොකළේ කියලා බුදුහාමුදුරුවෝ විහාරයේදී ඒ අසත්පුරුෂ මහා දානය පිළිබඳව අනුමෝදනා කළා. එයි මසුරාට දාන කතාව ප්‍රිය කතාවක් නෙවෙයි අපේ කතාව. දුස්සීලයට සීල කතාව ප්‍රිය කතාවක් නෙවෙයි අපේ කතාව. ඒ නිසා අනිත් අයට යම් යම් දේවල් කියා දෙනකොට දැන් පෞල් ජීවිතවල උගා මෙබඳු තැන් පටලවා ගන්න අවස්ථා අපිට පේනවා. සැමියා දහමකට එතරම් නැඹුරුවක් නැත්නම් විරිද උදේ හවස මොකද්ද කරන්නේ සැමියාට මේ දහමේ තියෙන වටිනාකම කියලා දෙන්න උත්සාහ කරනවා. එහෙම තමන් අකමැති දේ නැවත නැවත කියනකොට නැවත නැවත බල කරනකොට මොකද වෙන්නේ? ඒක මහා කාච්චලයක් වෙනවා. ඊට පස්සේ බණ මතක් කරනකොට පන්සල මතක් කරනකොට හාමුදුරුවෝ මතක් කරනකොට ස්වාමියා කුපිත වෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? අනේ හාමුදුරුවෝ හරිම අවාසනාව අපේ මහත්තයාට මේවා ගැන කියන්නවත් බෑ තරහ ගන්න. ඒ මට්ටමට ගත්තේ කවුද? අර අකමැති දේ නැවත නැවත බල කරනවා. ඒ නිසා අනේකා දාණයට කැමති නැතිනම් අනේකා සීලයට කැමති නැතිනම් අනේකා ගුණයට කැමති නැතිනම් ඒ බඳු පුද්ගලයාට යම් යම් දේවල් කියා දෙනකොට ප්‍රියමනාප විදිහෙන් ඒ කරුණු කියා දෙන්නේ කොහොමද කියලා අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන වුණුගේ සිතුම් පැතුම් හඳුනාගන්න. එහෙම බැරි නම් ඉතින් නිහඬ වෙනවා ඇරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් විචක්ෂණ උපක්‍රමශීලීව ඒතනත් යොමු කරන්නට ඕන. එහෙම නැතුව අවිචාරවත් විදිහට නැවත නැවත ඒවා කියන්නට බල කරන්නට ගියොත් තියෙන ටිකක් නැති වෙන්නත් පුළුවන්. එනිසා ඒක අනේකාගේම දෝෂයක් නෙවෙයි. ඔහු ප්‍රිය නොවන කාරණේ නැවත නැවත කියන්නට ගියාම ඒ තුල කෝපයක්, ඊර්ෂ්‍යාවක්, ආවේගයක් වගේ. ඊට පස්සේ ඒ කතාව නිතර නිතර ඇහෙනකොට ස්වාමියාට විවිධ පන්සල් වල ඒක ගැන රුස්සන් නැති හැඟීමක් ඇති වෙනවා. ඊට පස්සේ පන්සල් යන හදනකොට පින්කමක් කරන්න හදනකොට දානයක් දෙන්න හදනකොට ඒකටත් බාධා වෙන තත්ත්වයකට පැමිණෙනවා. ඇයි? මේ කොච්චර හරි කන්දොස් ක්‍රියාවක් ඇති වෙන්නේ මේ පන්සල් ගිහිල්ලා තමයි කියලා ඒකත් වළක්වන්නට බෑයක් කරන්නට පුළුවන්.
ඒවා ඉතා පරිස්සමින් තේරුම් ගන්නට ඕන. ඒ නිසා ප්‍රිය වචන කතා කිරීම කියන්නේ හොදේ අනේකන් නලවන්නට නිකන් බොරු කියලා ඒ තනත්තා කැමති විදිහේ දේවල් කියලා තමන්ගේ වැඩේ කරගන්නට අර මුරුගාත්තේ තියනවා කියන විදිහේ කටයුත්තක් නෙවෙයි පින්නතුනේ. ඒ වගේම ප්‍රිය වචන කතා කරනවා කියන්නේ ධර්මය, අභිධර්මය, චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, දානය, සීලය මේවානේ හොඳ ඒවා. ඒ නිසා ඒවා ගැන කියනවා. ඒවා තමයි ප්‍රිය වචන කියලා. අයෝග්‍ය තැනදී ඒවා කතා කිරීමක් නෙවෙයි. ඒ නිසා කතා කරන්න ඕනදී කුමක්ද? ඒකෙන් යහපතක් වෙන්නේ කොහොමද? ඒ යහපතක් වෙන දේ ප්‍රියශීලීව අනේකාට දෙන්නේ කොහොමද? ඒ පිළිබඳව අපි පරිස්සමින් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා සිද්ධ වෙන්නට යන විනාශයක් වළක්වන්නට ඕන තරදී අපට ප්‍රිය වචනේ භාවිතා කරන්න පුළුවන්. අනේකා යහපතට පොළඹවන්නට ඕන අවස්ථාවේදී ප්‍රිය වචනේ භාවිතා කරන්න පුළුවන්. හැබැයි තත්ත යතාවහ ඒ තන සුදුසු පරිදි භාවිතා කරන්න බැත්තේ නැත්නම් ඒ ප්‍රිය වචනයෙන් වංචනික බව පිණිස හේතු වෙන්නට පුළුවන්. අනේකා වරදට පොළඹවන්නට හේතු වෙන්නට පුළුවන්. අනේකා හිතුවක්කාර කරන්නට හේතු වෙන්නට පුළුවන්. අනේකාට උත්සාහ නැති වෙන්නට පුළුවන්. දැන් අර ප්‍රසිද්ධම කතාවක් පිළිතුරු අහලා ඇතිනේ. අම්මා ගෙදර යන්න දෙයක් නැතුව ඉන්නකොට පොඩි දරුවා අල්ලපුවක්කින් පොයෙන් කඩාගෙන ආව බඩ පිළිගියේ. අනේ පුතේ අද මේ ව්‍යංජනයක් හදන්න පුත්තට හිටි බොහොම හොඳයි මේක ගෙන අපේ කියලා ප්‍රේශීලීව කතා කරන එක අරගෙන උයලා දුන්නා. අන්තිමට මොකද ප්‍රතිඵලය උනේ? මහා හොරදෙට්ටුවෙක් බවට පත් වෙලා තමයි අවසානයේ නවතින්නේ. ඇයි නොසුදුසු තැන ප්‍රිය වචනේ භාවිතා කිරීම. ඒ බඳු තැනකදී තදින් සිටීම, අවවාද කිරීම හෝ දඬුවම් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා දරුවා ඒ විපතින් වළක්වා ගන්න. ඒ නිසා ප්‍රිය වචන කතා කිරීමත් යෝග්‍ය තන හඳුනාගෙන පවත්වන්නට ඕන. ඒ යෝග්‍ය අයෝග්‍ය බව මෙන්න මෙතනයි කියලා අපිට රාමයක් හදාගන්න පුළුවන් කමක් නැහැ. අවස්ථාවක් එක්ක, කාරණයක් එක්ක, පුද්ගලයාත් එක්කලා, ඒ පුද්ගලයාගේ මනෝභාවයත් එක්කලා පිටින් මේවා වෙනස් වෙනවා. ඊළඟට අර්ථචර්යාව. අර්ථචර්යාවයි කියලා කියන්නේ මොකක්ද? අනේකාගේ යහපත පිණිස ක්‍රියාත්මක වීම. බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ දාණයට යොමු නොවුණු මසුරු පුද්ගලයා දාණයට යොමු කිරීම අර්ථචර්යාව. සීලයට හුරු නැති පුද්ගලයා සිල් රකින්නට පෙළඹවීම අර්ථචර්යාව. ඊළඟට ගුණයට නැඹුරු නොවුණු පුද්ගලයා ගුණධර්මයට නැඹුරු කිරීම අර්ථචර්යාව. දාණය, සීලය, ඒ වගේම ප්‍රඥාව දියුණු කිරීම, භාවනාව මෙබඳු කාරණාවලට අන් අය යොමු කරලා පොළඹවලා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ධර්මතාවයන්හි යම්කිසි දියුණුවක් ඇති කරගන්න පුළුවන් නම් ඒ සඳහා අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් එතන අර්ථචර්යාවක් සිද්ධ වෙනවා. හැබැයි අර මුලින් කිව්වා වගේ ඒ කාර්යයෙන් අපි ප්‍රවේශකින් කටයුතු කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපි ජීවත් වෙලා ඉන්න කාලේ කොහොම හරි අම්මා තාත්තා ගුණධර්මයට නැඹුරු කරන්නට ඕනේ. හාමුදුරනේ අපේ මව්පියෝ එච්චර ගුණධර්මයට නැඹුරු වෙලා නැහැ. ඒ නිසා අපි මේ දවස්වල පුළුවන් තරම් උත්සාහ කරනවා අම්මායි තාත්තයි බණ අහන්න සලස්වන්න, භාවනා ස්ථාන වලට එක්කයි යන්න, ඒ වගේම දන් දෙන්නේ යොමු කරන්න. මෙහෙම උනන්දු වෙන සත්පුරුෂ දරුවෝ ඉන්නවා. නමුත් මේ සත්පුරුෂකම විතරක් ප්‍රමාණවත් නැහැ. මු르ද භාවයට පත් වුනහම ඒ ඇතුළ සද්ධාව, සීලය නැතිනම් එතනට පෙළඹවීමේදී ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අපට ඕන වෙච්ච පමණට එහෙම කරන්න බෑ. ඒ අය යොමු වෙන ප්‍රමාණය හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්න. මෑතම අපි ලබපු අත්දැකීමක් තමයි එක්තරා තරුණ මහත්මේ විදේශ රටක පදිංචි වෙලා සේවය කරමින් හිටිය. එතුමාට අවශ්‍ය වුණා තමන්ගේ මෑණියන්ට සංග්‍රහ කරන්න පියාණන් මිය ගිහිල්ලා මෑණියන් දැන් බොහොම වෘද්ධ වයසේ ඉන්නේ. එතුමියට ටිකක් ගුණධර්මයට මනස යොමු කරන්නට ඕන කියන අදහසින් අර විදේශ රටින නික්මිලා ඔහු නැවත ලංකාවට ආවා. අම්මා ගුණධර්ම වල ටිකක් යොමු කරන්න ඕනේ. මේ යෝජනාව කරනකොටවත් මම කිව්වා හැබැයි පරිස්සමින් ඒක කරන්න ඕනේ. අන්තිමට වියලිදලු ඉක්මනින් නවන්නට ගිහිල්ලා කඩා ගන්නට එපා. ඒ නිසා ලපටිය වඩනවා වගේ නවන්න බෑ. මොහොත ප්‍රවේශමින් කරන්න ඕනේ වැඩක්. ඒ නිසා හොඳට බුද්ධිමත්ව හිතලා කල්පනාකාරීව කටයුතු කරනවා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ රැකියාවක් කරමින් මෑණියන් පිළිබඳව සුදා උනන්දුවෙන් කටයුතු කළා. මම ගුණධර්ම වලට නැඹුරු කරා. අන්තිමට දවසක් මට කියනවා හාමුදුරනේ
අපරාධම ලංකාවට නෑවිත් හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ ආමෙන් සිද්ධ වුණේ අර විදේශ රටේ ඉඳගෙන අම්මට යන්න උපදෙස් දෙනකොට දුරස් බවක් එක්කලා කියන දෙයට එක්තරා ප්‍රමාණයකින්වත් දැනුම් ගන්නවා. දැන් ළඟ ඉන්නකොට මොනවා කිව්වත් ගණන් ගන්න නැති මට්ටමට කොහොමවත් නම් වන්නට බැරි මට්ටමක් දැන් ඇති වෙලා තියෙනවා. එතකොට ඒවා අපි පරිස්සමින් තේරුම් ගන්නවා. වයස්ගත වෙනකොට සමහර වෙලාවට දුර ඉන්න කෙනා අසත්පුරුෂයා වුණත් ඒ මව්පියන්ට ප්‍රිය වෙන්නත් පුළුවන්. අනේ කාලෙකින් ආවෙත් නැහැ දරුවා. උගක් කාලයකට පස්සේ තමයි ඇවිත් ගියේ. එහෙම හිතනවා. ළඟම ඉන්න දරුවා දිවා රාත්‍රී කැප වෙලා සියලු දේවල් කරන්නේ ඒ දරුවා. හැබැයි ඒ දරුවා සමහරට පේන්නම බැරි අප්‍රසන්නම කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? හැමදේම අරක කරන්න එපා, මේක කරන්න එපා, මෙහෙම කරන්න, අර එහෙම කරන්න කිය හැමතිස්සෙම උපදෙස් දෙනවා, නීති පනවනවා. එතකොට ඒවට ඒ සමහරට අකමැති වෙන්නට පුළුවන්. මොකද හැම කෙනෙක්ම කැමති තමන් කැමති විදිහට කටයුතු කරන්න. තමන් ප්‍රිය විදිහට ක්‍රියා කරන්න. ඒ නිසා සමහරට ගමක හුදකලාවේ ඉන්නකොට නෑ අපි නගරයට යන්න දැන් අර හොඳට ගෙයක් දොරක් හදලා තියෙනවා. හොඳට බාත්රූම් තියෙනවා. හොඳට වායු සමනය කරපු කාමර තියෙනවා. මෙච්චර පහසුකම් තියෙද්දි අපේ අම්මලා තාත්තලා දුක් විඳින්නේ මොකද? එහෙට යන්න කියලා එක් කරගෙන යනවා. නමුත් ගියාට ඒක හිර ගියක් වගේ වෙන්න පුළුවන් අපතාව. අර ගමේ කොටේ ඒ පුංචි ගෙදර මధుරෝ කකා සීතල අවුව වැස්ස පින්න ඔක්කොම දරාගෙන ඒ ගමත් එක්කලා ඉන්න එක ඇයට හෝ ඔහුට හුරු පුරුදු තරක් වෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා නෑ එතන නෙමෙයි මෙතන තමයි සුදුසු තැන කියලා. අපි කෙනක් තිබ්බට හරියන්නේ නෑ. ඒගොල්ලන්ට ඒක ප්‍රේශීලී නොවෙන්න පුළුවන්. ඒ නිසා අනිකා සුචරිතයට යහපතට යොමු කරනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒගේ රුචිකම් පිළිබඳව හඳුනා ගන්න. එහෙම අකමැති විදිහින් දේවල් කරන්නට ගියොත් අපි කොච්චර සද්භාවයෙන් කරන්න උත්සාහ කළත් තේරුමක් නැහැ. ඒගොල්ලෝ ගැටෙන්නට පුළුවන්. හැබැයි අත්‍යවශ්‍ය අවස්ථාවකදී ලොකු හානියක් වළක්වන්නට ඕන තැනකදී අපිට ඒගොල්ලන්ගේ ප්‍රියශීලී බව හිතා ඉඳලා හරියන්නේ නැහැ. අපි තුන් බරපතල රෝගයක් හැදිලා තිනවා බෙහෙත් දුන්නට බොන්නේ නැහැ. එතකොට ඉතින් නහය විරිකලා හරි කටේවත් කරන්න වෙනවා. එතකොට මේ හිතවත්කම් ප්‍රියශීලීකම් ආදරය දෙනහද බලහන් ඉඳලා හරියන්නේ නැහැ ඒ වෙලාවට. මේ බෙහෙත කොහොම හරි පොවන්නොත් ඒ විනාශයෙන් බලක්වන්න ඒ බව තැනකදී අම්මා තාත්තා කියලා හරියන්නේ නැහැ. ඒ කාර්ය කරන්නට වෙනවා. ඒ නිසා අර්ථචර්යාව කියන තැනදී නිකම්ම ඔළුව අත ගන්නවා කියන එකමත් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියනවා. මහා කරුණාවයි කියනකොටම අපිට නිකන් හැගෙන්නේ හරියම මෘදු මොළොක් බොහොම සෞම්‍ය ගතියක් වෙන්නට ඇති. තථාගතයන් වහන්සේගේ සෞම්‍ය ගති තියෙනවා. හැබැයි මහා කරුණාවයි කියන්නේ හැම විටම සෞම්‍ය ගති ප්‍රකට කිරීම නෙවෙයි. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත උබතෝ කෝටික ප්‍රශ්නයක් අරගෙන එනවා රාජකුමාරේ. ඇත්තටම නිගණ්ඨයෙන් තමයි යොමු කරන්නේ. මොකක්ද මේ උබතෝ කෝටික ප්‍රශ්න? උබතෝ කෝටි කියලා කියන්නේ කෙලවරවල් දෙකක් තියෙනවා. ඔව් කිව්වත් ප්‍රශ්නට අහු වෙනවා, නෑ කිව්වත් ප්‍රශ්නට අහු වෙනවා. ඒ විදිහට මොන විදිහකින්වත් උත්තර දෙන්න බැරි විදිහේ දෙකලවරින් අහු වෙන විදිහේ ප්‍රශ්න. දැන් මොකක්ද අහලා ඉන්න ප්‍රශ්නේ? තථාගතයන් වහන්සේ හැම විටම ප්‍රිය වචන වල කතා කරන්නේ. ඔව් කිව්වොත් අහන්න එහෙනම් දේවදත්ත හාමුදුරුවන්ට නිග්‍රහ කළේ ඇයි? දේවදත්ත හාමුදුරුවෝ කල්පයක් අපාගත වෙනවා, මෝහ පුරුෂයා ගොඩ ගන්නට බෑ. ඒ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළ එක ප්‍රිය වචනයක් නෙමෙයි. ඊළඟට වැරදි කරන අයට තථාගතයන් වහන්සේ මෝහ පුරුෂය කියලා නිග්‍රහ කරලා තියෙනවා. ඒවා ප්‍රිය වචන නෙමෙයි. එහෙනම් තථාගතයන් වහන්සේ ප්‍රිය වචනමයි කතා කරන්නේ කිව්වොත් මේ ප්‍රශ්නේ අනික් කරලා තථාගතයන් වහන්සේ ප්‍රිය වචනම පවණක් නෙමෙයි කතා කරන්නේ කිව්වොත් එය තථාගතයන් වහන්සේට උචිත නැහැ නේද කියලා ඊළඟට ප්‍රශ්න කරනවා. මෙහෙම අහලා ඒවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ රාජකුමාරයා ඇවිදින් මේ තැන විමසුවාට පස්සේ බුදුහාමුදුරුවෝ ඕ කියන්නේ නැහැ කියන්නේ. ඒ වෙලාවේ ළඟට කුඩා දරුවෙක් වෙන්නලා අහනවා කුමාරයිනි මේ කුඩා දරුවා නොදැනුවත්කම නිසා යම්කිසි කැට කැබලිත්තක් ගල් කැටයක් මොනවා හරි පළතුරක ඇටයක් මොනවා හරි උගුරේ හිර කරගත්තොත් දරුවා කෙරෙහි අනුකම්පා කරන කාරුණික මම විසින් එහෙම නැත්නම් කිරිමම විසින් කුමක් කළ යුතුද? ස්වාමීනි ඉක්මනින් මේ උගුරේ හිර කරගත්ත කැට කැබලිත්ත ඉවත් කරන්න. හොඳයි කුමාරයිනි ඒක පහසුවෙන් ඉවත් කරන්නට බැරි නම් කුමක් කළ යුතුද? ස්වාමීනි මම අවස්ථාවක ඔළුව කුකුලට හිර කරගෙන
කට බලහත්කාරයෙන් ඇරලා ඇඟිල්ල ගිරියට දාලා ලේ පෙර පෙර හරි ඉවත් කරන්නට ඕන කොහොමද සඳහාද ඒ දරුවාගේ ජීවිතය රැකෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒ වගේ තමයි කතාවක්. මුදුමලොක් විදිහට අන්නයට කරුණු කියා දීලා සුචරිතයට යොමු කරන්න පුළුවන් නම් එහෙම කරනවා. මේව බැරි අවස්ථාවල නිග්‍රහ කරලා එතනින් වළක්වන්න ඕන නම් එතනදී නිග්‍රහ. ඒක තමයි මහා කරුණාව. ඇයි එහෙම කරන්නේ? අර්ථචර්යාව සඳහා. යහපත පිණිස. විනාශයක් කරන්න නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ බැනවදිනවද ප්‍රශංසා කරනවද කියන එක නෙමෙයි. වැදගත් වෙන්නේ මොකක්ද? බැනවදින එක හරි ප්‍රශංසා කරන එක හරි කරන්නේ කවර පරමාර්ථයකින්. ඒ නිසා නේද සමාජයේ කතාවක් ඇති වෙලා තියෙන්නේ අඥානයගේ ප්‍රශංසාවට වඩා ඥානවන්තයාගේ චෝදනාව උත්තරීතරයි කියන්නේ. ඒ ඥානවන්තය චෝදනා කරන්නේ පදනමක්. ඒක යම් කිසි කාරණයක් තියෙනවා. ඒ ගැන ටිකක් හොයලා බලුවොත් හිතලා බලුවොත් තමන්ට හැදෙන්න දෙයක් තියෙනවා. අඥානය ප්‍රශංසා කරන්නේ අපේ යහපත පිළිබඳ නෙවෙයි. ඔහුට යමක් අපෙන් ගන්නට ඕන වෙනකොට නැති ගුණක් තියෙනවා වර්ණනා කරනවා. දැන් සමහර තැන් වලට ගියන් පස්සේ ඒ මිනිස්සුන්ගේ වැඩ කරගන්න ඕන පස්සේ අනේ අපේ නායක හාමුදුරුවෝ වැඩියා මහා නායක හාමුදුරුවෝ කියලා කතා කරන අවස්ථා තියෙනවා. මහා නායක හාමුදුරුවෝ කියන නායක පදවියක්වත් ලැබිලා නැහැ. ඒත් එහෙම කතා කරනවා. පඬිත හාමුදුරුවෝ ආචාර්ය හාමුදුරුවෝ මහාචාර්ය හාමුදුරුවෝ එහෙම පදවි තියන අයට එහෙම කතා කරලා කමක් නැහැ. ඒක නැති අයටත් ඒ විදිහට ගරුණාමුණාම දීලා කතා කරනවා. මොකටද? ඒ තමන්ගේ වැඩ ටික කරගන්න ඕන වෙන්නේ. පදනමක් නැතුව යුක්තියක් නැතුව හේතුවක් නැතුව එහෙම කතා බහ කරන අවස්ථා තියෙනවා. ඒ නිසා අඥානයගේ ප්‍රශංසාවට වඩා ඥානවන්තයාගේ නිග්‍රහය වටිනවා කියලා කියන්නේ ඇයි? එය ආර්ථචර්යාව පිණිස වැදගත් වෙනවා. ඒ සම්බුදුරු දේශනා කරනවා නිධිනංග පවත්තාලන් යම් පස්සේ වජ්ජදස්සන නිග්‍රහවාදී මේදාවේ තාරි සම්පන්නිතම් භජේ තාරි සම්භජමානස්ස සේයෝ හෝතිනපාපි. යම් කෙනෙක් නිධානයක් පෙන්නනවා වගේ වැරද්ද පෙන්නලා දෙනවා නම් නිග්‍රහ කරලා බැනගදිලා හරි දඬුවම් කරලා හරි පෙන්නලා දෙනවා නම් ඒ බඳු සත්පුරුෂයෝම ඇසුරු කරන්නේ. ඇයි? ඒ බඳු සත්පුරුෂයන්ගේ ඇසුර අයහපත පිණිස පවතින්නේ නැහැ. යහපත පිණිසමයි හේතුව. ඇයි? ඒ පෙන්නලා දෙන්නේ වරද නිසා එය දැකීම අපට මෙලොව පරලොව හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා අර්ථචර්යාවයි කියන තැනදී අර පරිත්‍යාගශීලී වීමවත් එහෙම නැත්නම් මේ වචනයෙන් කතා කිරීමවත් කියන එකම නෙමෙයි. අනේකා සමග හොඳ හිත තියාගන්නවා කියන එකම පමණක් නෙමෙයි. හොඳින් කරන්නට පුළුවන් නම් එහෙම හොඳින් කරන්නට බැරි නම් අර්ථචර්යාව සඳහා රළුවෙන් කතා කරන්නට ප්‍රයා කරන්නට සිද්ධ වුණොත් අපේ හිත නරක කරගන්නේ නැතිව අනේකාට රළු විදිහින් කතා කරන්න ප්‍රයත්න වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට අපිට පොඩි දරුවෙක් වැරද්දක් කරනවා. දැන් වැරද්දක් කළාන් පස්සේ අනේ අපි හිත නරක කරගන්නේ කොහොමද නේ අපි ඉවසීම පුහුණු කරන්න ඕනේ කියලා අහක බලාගෙන නිකන් හිටියොත් දරුවට මොකක්ද? දරුවා දුරාචාරයකට වෙනවා. ඒ වගේ අවස්ථාවලදී දරුවා කලේ තුන දරුවමක් කරන්න ඕන. හැබැයි දඬුවම කරන්න ගිහිල්ලා මගේ හිත නරක කරගත්තොත් ඒකෙන් මගේ මනස විනාශ වෙනවා. එහෙනම් නැවැත්ම සඳහා විමුක්තිය සඳහා මගේ මනස රැක ගන්නත් ඕන. පැවැත්ම සඳහා ලෝකාභිවෘද්ධිය සඳහා දරුවාට දඬුවම කරලා දරුවා වර්ධින් වළක්වා ගන්නත් ඕන. එහෙනම් හිත නරක කරගන්නේ නැතිව බලින්න පුළුවන් වෙන්න ඕන. හිත නරක කරගන්නේ නැතිව දරුවාට දඬුවම් කරන්න පුළුවන් වෙන්න ඕන වරදින් මුදවා. ඒක හරි පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඒක එකපාරට මේ කියන තරම් ලේසි නෑ. කොහොමද හිත නරක කරගන්න නැතුව දඬුවම් කරන්නේ? කොහොමද හිත නරක කරගන්න නැතුව දැනවදින්නේ? ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි පුහුණුව අවශ්‍යයි. ඒක තමයි ප්‍රයත්න සම්පූර්ණ කියන දෙපසම තේරුම් ගන්න කටයුතු කරන්න ඕන කියලා. එහෙම කරන්න බැරි නම් එක්ක අපි පැවැත්ම තුල අගතිගාමී වෙනවා, එක්ක අපි නැවැත්ම තුල අගතිගාමී වෙනවා. ඒ දෙපසම එක පැත්තකට හැරෙන්නොත් එතන සමබර චර්යාවක් නෙමෙයි. ඒක සමචර්යාව මධ්‍යම ප්‍රතිපදාව කියලා හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. කොයි පැත්තකින් හරි කරන්නේ. වැඩි දුරක් යන්න බෑ. ඒ නිසා නිවන් දකින තෙක් අකණ්ඩව සමබරව මේ ගමන යන්නට නම් තමන්ගේ විමුක්තිය සඳහා ආවේග පාලනය කරගෙන කෙලෙස් ධර්ම හඳුනාගෙන ඛණ්ඩනය කරන්නට පුළුවන් වෙන්නත් ඕන. ඒ වගේම ලෝකයේ යහපත පිණිස කල්පිත දෙවියන්ව හඳුනාගෙන කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර්ථචර්යාව සුදුසු තැන සුදුසු ආකාරයෙන් හඳුනාගෙන ක්‍රියාත්මක කරන්න ඕන. කෙනෙකුගේ යහපත වෙන්න කරන දේ අනිකාට ඒ විදිහෙම ක්‍රියාත්මක කරොත් යහපතක් නොවෙන්න පුළුවන්. එතනදී සංශෝධනය කරලා ක්‍රියාත්මක කරන්නේ කොහොමද?
කෙනෙකුට අයහපතක් වෙච්ච දේ වුණා තව කෙනෙකුට යහපතක් වෙන හැටියට යොදවන්නට පුළුවන්. මේවා පරිස්සමෙන් තේරුම් ගන්න ක්‍රියාත්මක වෙන ලක්ෂ වෙනවා. ඊළඟ අවසාන කාරණේ තමයි සමානාත්මතාවය. මේකත් හරියට වරද්දගෙන තියෙන කාරණේ. සමානාත්මතාව කියුවෙන් පස්සේ හැමෝමත් එක්කලා සමාන විදිහට ජීවත් වෙන්න ඕන වගේ තමයි හිතන්නේ. එහෙම එකක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. බේබද්දත් එක්ක අපි කොහොමද සමාන වෙන්නේ? දුරාචාරයේ ඉඳන මනුස්සයත් එක්ක අපි කොහොමද සමාන වෙන්නේ? මිනිමරුවත් එක්ක අපි කොහොමද සමාන වෙන්නේ? දුස්සීලත් එක්ක අපි කොහොමද සමාන වෙන්නේ? එහෙම එකක් දේශනා කරලා නැහැ. සමානත්වතාවය පාවිච්චි කරන්නේ කොහොමද? තත්ත යථාරං ඒ තැනට සුදුසු පරිදි. ඒ නිසා මනුෂ්‍ය ධර්මයෙන් සමසේ සිතන්නට සුදුසු තැන්වල කවුරුත් අපේ සමතාවයෙන් සාකච්ඡා කරන මනුෂ්‍යත්වයේ. මනුෂ්‍යකම. දුරාචාරයට ඇදහිච්ච මනුෂ්‍යයා වුණා, මිනිමරුවා වුණා, සීලවන්තයා වුණා, දුස්සීල ඔක්කොම මනුෂ්‍යයෝ. ඒ නිසා පොදුවේ මිනිසුන් කියන ප්‍රමාණයෙන් අපි ගණනය කරනවා. එතනදී එක එක්කෙනා බෙදන්න බෑ අපිට කාටත් එක විදිහට සංග්‍රහ කරන්න. හැබැයි අපි යම්කිසි සත්ක්‍රියාවකට යොමු වෙනවා. අපි හිතමු හොඳ පින්කමක් වෙලාවට පරවට යහපත පිණිස හේතුන කටයුතු කරන රට ගානේ එතනදී අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒකට ගැළපෙන අය විතරක් යොදා ගන්නට. ඒ වැඩ කටයුතු කඩාකප්පල් කරන අසත්පුරුෂයෝ එකට සම්බන්ධ කරගන්න නැතුව. ඒතකොට ඒකෙන් අදහස් ගන්න එයා වර්ධනය කරන්න කියන එක නෙමෙයි. ඒ අසත්පුරුෂයෙක්ට උදව්වක් කරන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක වෙනම කරා. හැබැයි මෙතනට පටලවා ගත්තොත් මොකද වෙන්නේ? භවයෙන් භවය අසත්පුරුෂයත් අපිත් එක්ක ගැටි හැටි පස්සේ. එහෙම වුණාම මොකද වෙන්නේ? අර බල්ලොත් එක්ක නිදාගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියනවා වගේ නුසුදුසු පුද්ගලයොත් එක්කලා සමානචාරය පවත්වන්නට ගියොත් විනාශය කියනවා කියනවා. එනිසා සමානාත්මතාවයේ පැවැත්විය යුත්තේ සීලවන්තයා සමග සමානාත්මතාවයෙන් කටයුතු කරනවා. එතකොට සෝවාන් පුද්ගලයා සමග සමානාත්මතාවයෙන් කටයුතු කරනවා. ත්‍යාගවන්තයා සමග සමානාත්මතාවයෙන් කටයුතු කරනවා. පොදුවේ මිනිස්සු ගත්තන් පස්සේ මිනිස්සු සමග සමානාත්මතාවයෙන් කටයුතු කරනවා. නමුත් ඒ අතර පවතින උස්පහත්කම් අපි පරිස්සමින් තේරුම් ගන්න ඕනේ. වෙනස්කම් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඒ වෙනස්කම් අනුව හඳුනාගෙන යෝග්‍ය අයෝග්‍ය බව වටහාගෙන ඕන සමානාත්මතාවය පවත්වා ගන්න. එහෙම නැතිවම වෙන්නේ නොසුදුසු තැන පැටලිලා තමන්ගේ චරිතය විනාශ වෙනවා. ඒ නිසා අසේවනාච බාලාණ කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. බාලයන් ඇසුරු කරන්න එපා. බාලයන් ඇසුරු කරන්න එපා කියන්නේ වර්ධනය කරන්න කියන එක නෙමෙයි. අපි ඉන්න ස්ථාවරයේ ඉඳගෙන බාලයව ගොඩ ගන්නට පුළුවන් නම් එහෙම කළාට කමක් නැහැ. හැබැයි ඒතරත්ත් එක්කලා සමචරයාවට ගිහිල්ලා අපි පිළිගෙනවා නම් ඒ වගේ සමානාත්මතාවය කියන්නේ ඒක සුදුසු නෑ. එතනදී පරිසරයෙන් අයින් වෙලා යනවා. ඒ නිසා සමාජයේ අපි ජීවත් වෙනකොට එකට ජීවත් වෙනකොට අපිට විවිධ කාරණාවල සමානාත්මතාවයේ සලකාගෙන ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ විනාශයේ පිණිස නෙමෙයි යහපත පිණිසයි කියන බව අපට ක්‍රියාත්මක වෙනවා. එතකොටයි තත්ත යථාරණ ඒකේතර සුදුසු පරිදි සමානාත්මතාවය භාවිත කරනවා. ඒ නිසා මේ කාරණා සිහි පවත්වාගෙන අපි විමුක්තිය සඳහා ක්‍රියාත්මක වෙනවා වගේම පැවැත්ම තුලත් අප සම්භාවයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. පැවැත්ම තුල අපට සහාය වෙන උපකාර වෙන කිරිස් 6ක් පිළිබඳව සදිසාවසෙන් බුදුහාමුදුරුවෝ සිගාලෝවාද සූත්‍රයේදී දේශනා කරනවා. මේ සංසාරයෙන් කියන නම් කරලා තියෙන පුද්ගල කණ්ඩායම් 6ක් එක්කම එකට එකතු වෙලා අපේ මේ ජීවිතයේ සමාජයක් හැටියට පවත්වන්න වෙන්නේ. ඒ සමාජයක් කියනවා තනි පුද්ගලයෙක් නෙවෙයි තව බොහෝ දෙනෙක් එක්ක නැදී පවතින්නේ. ඒ අයගෙන් අපට යුතුයකම් වගකීම් ඉටු වෙනවා වගේම ඒවා ඉටු වුණත් නොවුණත් අපේ යුතුයකම් වගකීම් අපි ඉටු කරන්නට උනන්දු වෙන්න ඕන. අපි කලින්ම පටන් ගත්තාම අනේකා තමගේ යුතුයකම් වගකීම් ඉටු කරන්නේ යම් ප්‍රමාණයකින් කියලා. ඒ නිසා අනිත් අය යුතුයකම් ඉටු කරන්නේ අපි විතරක් මොකද කරන්නේ කියලා නිහඬ වෙන්න එපා. අපි මොලින් පටන් ගන්න. ඒ පටන් අරගෙන කරනකොට අනේකා පුළුවන් වෙන්නේ නැගිටින්න. එහෙම කවදාවත් නොකලා වුණා ඒත් අපිට කරන්න දෙයක් නැහැ. අපිට කළ යුතු දේවල් සමාජයේ වෙන්නේ කරනවා. ඒ සමාජයේ වෙන්නේ කරන පැවැත්ම වෙන්නේ කරන යහපත කරන ක්‍රමය තමයි බුදුහාමුදුරේ දේශනා කළේ සතර ආකාරයකින් දානය, ප්‍රේමචර්ය, ආර්ථිකතාව සමානාත්මතාවය වශයෙන් මේ සතර සංග්‍රහ වස්තුව ඒතන සුදුසු පරිදි භාවිත කරමින් තමන්ගේ අනුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ යුතු කියන බව බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ දේශනා කළා. මේ කාරණා සිහි පවත්වාගෙන
සතර සංග්‍රහ වස්තුව නිසිලෙස භාවිතා කරමින් විමුක්තිය සඳහා ක්‍රියාත්මක වන අතරතුරේම ලෝකේ යහපැවැත්ම නිසා තමන්ගේ ශක්තිය ප්‍රමාණය නුවණින් ක්‍රියාත්මක වෙන්න මේ අසුදහම් කරුණ හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරන සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාට මේ පරිලෝකීය නාතීන්ට අප හැම දිනකම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ විසන් සිතන වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මොදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මොදිත්වා චිරං